ඉන්නේ උසස් පෙළ උපුටන විස්තර කිරීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් A-level විභාගයේ ප්‍රශ්නකදී උපුටන විස්තර කිරීමට දැස්සාම අපේ දරුවන්ට පේන අරුමුදු තුනක් පේනවා. එකක් උපුටන මතක නැහැ. අනික උපුටන ප්‍රශ්නයට අදාළව ලියන්නේ නැහැ. අනික තමයි උපුටන තර්කානුකූලව විවරණය කරන්නේ නැහැ. දැන් අද මගේ මේ සාකච්ඡාව ඉවර වෙනකොට ඔයාලට මේ ඔක්කොම එකපාරට පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අඩුම තරමේ ලියන විදිහ මොකක්ද කියලා දැනගන්න ඔයාලට මේකෙන් chance එකක් හම්බ වෙනවා. අපි වැඩි විස්තර නැතුව කෙලින්ම වැඩේට බහිමු. අපි හිතමු මුලින්ම ඔයාලට මෙන්න මේ කවි කොටස හම්බ වෙනවා. මේ කවි කොටස තියෙන්නේ මොන කවියද කියලා කාට හරි මතක. මේ කවි කොටස තියෙන්නේ මොන කවියද කියලා කාට හරි මතක. දැන් මොන කවි කොටසක් හම්බ වෙනවා. මේ කවි කොටස තියෙන්නේ මොන කවියද කියලා කාට හරි මතක. ඔව් රිප්ලයි කරලා තියෙනවා අපිට පේනවා. මනුල තීක්ෂණ මාර යුද්ධය කියනකොට. හරි දැන් මේ එක්කෙනෙක් අහලා තිනවා අපින් උපුටන කියන්නේ හැඳින්වීමටද කියලා නෑ චමින්දු. උපුටන කියලා කියන්නේ අපි ਵਿਚාරයක් ලියනකොට අපිට දාන්න සිද්ධ වෙනවා යම් කොටස් ටිකක්. හොඳ ਵਿਚාරයක් ඇතුළේ යම් කොටස් ටිකක් දාලා තමයි අපි ලියන්නේ. මම සරල උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. තාම එහෙමවත් අදහසක් නැති වෙන්න පුළුවන් 2023 ආයත. සරල උදාහරණයක් මම පෙන්නන්නම්. දැන් මේ බලන්න මෙන්න මේ ਵਿਚාරය. දැන් මේ වගේ ਵਿਚාර 100කට කිට්ටුන ප්‍රමාණයක් තියෙනවා අපේ ප්‍රවේශිකා කියන පොතේ. දැන් මෙන්න මේ ਵਿਚාරය බලන්න. සද්ධර්ම රත්නාවලී කරුවාගේ අවස්ථා නිරූපණ ශක්්‍යතාව නිර්දිෂ්ට කතා වස්තුක ඇසුරු විමසන්න කියලායි කියලා තියෙන්නේ. හරිද? එතකොට નિયમિત කතා දෙකෙන් අවස්ථා නිරූපණය කියලා කිව්වහම මේ බලන්න මට්ට කුණ්ඩලීකෙන් කෑල්ලක් අරගෙන මම උපුටලා දක්වලා තියෙනවා. ඊට පස්සේ මම ඒක මොනවද කරලා තියෙනවද? මම ඒක විස්තර කරලා තියෙනවා. මේ බලන්න. ආයෙ අපි ගියොත් මේ බලන්න. මේ බලන්න. මේක කුණ්ඩල කේසී කතාවෙන් ගත්ත එක. මේ තියෙන්නේ උපුටණය. ඒක දාලා මම ඒක විස්තර කරලා දෙනවා. සාමාන්‍යයෙන් ਵਿਚාරයක් කියලා කියන්නේම උපුටන දාලා ඒක විස්තර කරලා ලියන එක. එතකොට උපුටන දාලා විස්තර කරලා ලියන එක තමයි අපි හරියටම ਵਿਚාරකදී කරන්න ඕන වැදගත්ම වැඩි. ඉතින් ඒ වැඩේට තමයි අපි අද ඔබව පුරුදු කරන්න හදන්නේ. මෙන්න මේ කවිය ඇවිල්ලා මාර යුද්ධය කියන කවියෙන් ගත් එක. මාර යුද්ධය. එතකොට මේ කවියේ තියෙන්නේ බෝසතාණන් වහන්සේ. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා වනයේ භාවනා කරන අවස්ථාව ගැන තමයි මේ දක්වලා තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා වනයේ භාවනානුයෝගීව වැඩ ඉන්න අවස්ථාවක එයාට මතක් වෙනවා යශෝදරා දේවිය. ඒතර අපි නිකන් මේ ඔයාලට මේ කවිය වමු ගණන් නැති නිසා මම කිව්වොත් එහෙම මම කියනවා සිද්ධාර්ථ කුමාරයා වනයේ භාවනා කරන විට යශෝදරා දේවිය සිහිවීම නිසා දැනෙන හැඟීම තමයි මේකෙන් කියවෙන්නේ. දැන් බලන්න මම මේ කවිය ඔබට කියන්නම්. කොච්චර ලස්සනද. දැන් අබිනිෂ්ක්‍රමණය කරලා තමන්ගේ බිරිඳවයි දරුවවයි දාලා කැලේ ගිහිල්ලා භාවනා කරනකොට සිද්ධාර්ථ කුමාරයාට එකපාරට බුදු බව පහළ වුණේ නැහැ. හරිද? එයාත් මිනිස්සෙක්. එයා බුදු වෙන්න කලින් එයා අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක්. ඒකට මගේ බිරිඳවයි දරුවවයි ඔක්කොම දාලා ඕගොල්ලන්වත් අතෑරලා මගේ යාළුවෝ වගේ ඉන්න මගේ ශිෂ්‍යයා ඔක්කොම අතෑරලා මං කැලේට ගිහලා භාවනා කරන්න පටන් ගත්තාම මට එක රැයකින් මේ ඔක්කොම අමතක වෙන්නේ නැහැ. හරි.
එකක් කල් යනකොට අපේ සමීප බව අනුව අපි ටික අමතක කරලා ගිහලා මගේ දෙමව්පියෝ මගේ බිරිඳ මගේ නෑදෑයෝ මට ඒ කට්ටිය මතක් වෙයි. ඒ මතක් වෙන එක අමතක කරන්නම බෑ. ඒ විතරක් නෙවෙයි සමහරලාට පරිසරයෙන් අපිට ගෙනත් දෙන්නේ මාර හැඟීමක්. රෑ ගල් තලාවක් උඩ සිද්ධාර්ථ කුමාරයා භාවනා කරනකොට අහසේ හඳ පායන, තරු පායන. සමහර ඔබ දැකලා ඇති රාත්‍රියේ කොච්චර ලස්සන දර්ශන තියෙනවද? ගල් තලාවක් උඩ භාවනා කරද්දී මුළු අහසේ තරු වලින් පිරීලා මෙහෙම අපි වටේට පේනවා. අපිට අමතක කරන්න බෑ අපේ ජීවිතයේ ආදරය සම්බන්ධ හැම මතකයක්ම ඒ වගේ වෙලාවට එක පාටක උද්දීපනය වෙනවා. අපේ හිතේ හැංගිලා තියෙන ආදරය ගැන මතකයන් එක පාට පුපුරලා යනවා ඒ වගේ වෙලාවට. තරහා ගන්නව බැරි වෙනවා. සාමාන්‍යයෙන් ඒවට කියන්නේ අපි උද්දීපන විභාව කියන. හැංගීම් වැඩි කරන පරිසර තත්ත්වයක්. ඒ වගේ වෙලාවකදී තාම බුදු වෙලා නැති, රහත් වෙලා නැති, තාම ධර්ම මාර්ගයේ අඳුනගෙන නැති සිද්ධාර්ථ කුමාරයාට දැනෙන්න පටන් ගන්න හැඟීම් මොන වගේද? මෙන්න මේ හැඟීම්. සුවහසක් තරු පිරුණු රාත්‍රිය නිල් අහස් වියන් යට තනිව මා බවුන් දම් පුරන කල. තනිව මා බවුන් දම් පුදන කල. බවුන් දම් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න භාවනා කරන කල. සුවහසක් සිත් රැගෙන ඔබගේ රුව ඉපදී කෙනෙහි දැවියයි. කෙනෙහි කියන්නේ එක්වරම නැති වෙනවා. හිතේ හැඟීම් මතුවෙනවා යට යනවා. ලොකු ගැටුමක් හිතේ තියෙනවා. එක පැත්තකින් භාවනා කරන්න ඕනේ කියන එක දැනෙනවා. හැබැයි පරිසරයෙන් මතක් කරන්නේ අර ආදරය. ඔබ ගතෙහි මුදු මෙලක ඊට වැඩි බලවත්ව ඔබ සිතෙහි මුදු මෙලක මා පෙළයි. ඔබ ගතෙහි මුදු මෙලක ඊට වැඩි බලවත්ව ඔබ සිතෙහි මුදු මෙලක මා පෙළයි. දැන් සිද්ධාර්ථ කුමාරයා වනේ භාවනා කරනකොට දැනෙන හැඟීම 1000ක් තරු පිරුණු අහසයට භාවනා කරනකොට යශෝදරා දේවිය ගැන මතකය ඒ ආදරය මෙහෙම හිතට එනවා. ආයි නැති වෙනවා. ඉපදෙනව නැති වෙනවා. හැඟීම් එනවා යටපත් කරනවා ආයි මතක් වෙනවා. ඒ වගේ වෙලාවට සිද්ධාර්ථ කුමාරයා හිතනවා මට මතක් වෙන්නේ ඔබගේ ශරීරයයි මගේ ශරීරයයි ගැටුණු හැටි නෙවෙයි නේද? හිතලා බබාලා හැදුවේ නෑනේ නේද? කියන්නේ කටින් කතා කරලා ළමයි හැදෙන්නේ නෑනේ නේද? ගෑනු මිනිස්සු අතර නේද? ඒ නිසා මගේ ශරීරය ඔබේ ශරීරයත් එක්ක ගැටුණා. ඔබේ ශරීරයේ මුදු මෙලක නෙවෙයි මට මතක් වෙන්නේ. ඔබේ හිතෙහි මුදු මෙලක ඔබ කොයිතරම් ගුණැති ආදරණීය අහිංසක ගෑණියෙක්ද? මට ඒක මතක් වෙනවා. ඒක තමයි සිද්ධාර්ථ කුමාරයාගේ හිතෙන් කියවෙන ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ. දැන් මේ කතාව තපරකින් හරි. දැන් මේක විභාගෙට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් හැටියට ආවොත් අපි කොහොමද ලියන්නේ? කොහොමද අපි ලියන්නේ? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් විභාගෙට එනවා. සමාජයේ ප්‍රචලිත පුරාතනෝක්තියකට නව අර්ථකථනයක් ලබා දීමට නූතන පද්‍යකරුවෝ සමත් වූහ කියලා අපිට කියනවා නියමිත පද්‍ය ඇසුරින් විමසන්න කියලා.
දැන් අපේ ප්‍රශ්නේ තමයි සමාජයේ ප්‍රචලිත සමාජයේ ප්‍රසිද්ධ පුරාතනෝක්තියකට නව අර්ථකථනයක් දෙන්න අපේ නූතන පද්‍යකරු සමත් වෙලා තියෙනවා. නියමිත පද්‍ය සුළු නිමසන්න කියලා කියනවා. දැන් ඔබ කල්පනා කරන්න මෙන්න මේ වගේ එකකට මේ කවිය ගැලපෙනවද නැද්ද? මටනේ මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන් කවුරු හරි දරුවෙකුට කැමති නම් මේක ගැලපෙනවද නැද්ද? ඔව් ගැලපෙනවා සර්. කවුද? ඇයි ඒක ගැලපෙන්නේ? ඇයි ඒක ගැලපෙන්නේ? සර් මේ බෞද්ධ සාහිත්‍ය මගින් පාඨකයා තුල මවලා තියෙන මාරි උද්දේ කියන එක චිත්‍රණය කරලා තියෙන විදිහ වෙනස් කරන්න පුළුවන් පද්‍ය පන්තියක් මාරි උද්දේ කියන්නේ. හරි. ඔව්. හැබැයි දැන් මේ කවි සම්පූර්ණ කවි පන්තිය නෙවෙයි අපි ගන්නෙ මනුල. අපි මෙන්න මේ කවි කෑල්ල ගත්තාම අපි ගත්තොත් ඔව් මේකේ ඉන්නේ සිද්ධාර්ථ කුමාරයා කියලා මම කිව්වනේ. එතකොට අපිට ලියන්න වෙන්නේ මොකද්ද? අපි කොහොමද ලියන්නේ? හොඳයි බලමු. දැන් මම ලියනවා මෙන්න මෙහෙම කතාවක්. දැන් මම මේ විචාරයට මේ කවි කොටස තෝරගන්නවා. ඇයි? සමාජයේ අපි හොඳින් දන්න පුරාතනෝක්තියක් තමයි පුරාණෝක්තියක්. ඒ කියන්නේ පරණ කතාවක් තමයි. සමාජයේ හොඳින් දන්න පරණ කතාවක් තමයි අපි අපේ සිදුහත් බෝසතාණන් භාවනා කරන්න ගියා. ගෙදරින් පිටත් වෙලා භාවනා කරන්න ගියා. ගිහිල්ලා බණ භාවනා කරලා වැරදි මාර්ගේ ගිහිල්ලා හරි මාර්ගයකට ඇවිල්ලා අවසානයේ බුදු වුණා. ඒ කතාව ඇතුලේ අපි හිතන්න ලැජ්ජයි සිදුහත් බෝසතාණන් භාවනා කරද්දී එයාට එයාගේ බිරිඳ මතක් වුණා කියලා. අපිට නම් විතරක පව් කිය. ඉතින් බෝසත් කාලේ භාවනා කරද්දී බිරිඳ මතක් වුනේ නැත්නම් එයා අමනුෂ්‍යෙක් වෙනවා. එයාට අනිවාර්යෙන් එයාව මතක් වෙන්න ඕනේ. එතකොට මේ දන්න පුරාණෝක්තියක් ගැන වෙනත් විදිහකට බලලා ඉන්න අවස්ථාව. භාවනා කරද්දී අරහා මතක් වෙච්ච හැටි. දැන් මේ කතාව අපි ලස්සනට ලියන්න ඕනේ. මේක ඔබේ උසස් පෙළ මට්ටමේදී අපි බලාපොරොත්තු වෙන ඔබ මේක ලස්සනට ලියයි. මේ අවුරුදු LL පේපර් එක ලේසි වුණාට ඔබ ගිය අවුරුදු LL පේපර් එක අරගෙන බැලුවොත් වෙන්නේ ඒ අහලා තියෙන ප්‍රශ්න වලට මම මේ උගන්වන මට්ටමින් උගන්වලා මදිය. හරිද? ඒ අහලා තියෙන ප්‍රශ්න වලට කොහොමත් ඔය සමහර ඔය කට්ටිය හනි එක දාගෙන ලපයි සිපයි කට්ටිය උගන්වනවා. ඒ ක්‍රමයට ඉගෙනගෙන පුතේ හොඳටම මදි. සමහරට ඔබගේ පාසල් වල ඉන්න පුළුවන් අපිට වඩා හොඳ ගුරුවරු. හරිද? ඔබේ පාසල් වල ඉන්න පුළුවන්. කියන්නේ පොඩි ස්ටෑන්ඩඩ් එකකට ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ළමයි උත්තර ලියා ගන්න බැරි වෙනවා. හරි. ඉතින් මම මේ කියන්න හදන්නේ ඔන්න මේ ප්‍රශ්නෙට මම මෙන්න මේම උත්තරයක් ගන්න. නම ලියනවා. මෙම පද්‍ය කොටස උපුටාගෙන ඇත්තේ මහගම සේකර විසින් රචිත මාර යුද්ධය පද්‍ය පන්තියෙනි. කවියට පදනම් වී ඇත්තේ බුද්ධත්වය ලැබීමට පෙර බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණයෙන් පසු භාවනා කරන විට යශෝදරා දේවිය සිහි වූ ආකාරය. සාම්ප්‍රදායික සාහිත්‍ය හා ධර්මය තුල සාකච්ඡා නොකරුණද වඩාත් යථාර්ථවාදී සිතිවිල්ල වන්නේ
යශෝදරා දේවිය පිළිබඳ මතකය බෝසතාණන් තුල රැව් දුන් බවයි. කවියේ දැක්වෙන ආකාරයට නම් එසේ මතකය රැව් දෙන විට එය උද්දීපනය කළේ අවට ඇති පරිසර තත්ත්වයයි. දහස් ගණන් තරු පිරුණු රාත්‍රියක ගල් තලාවක් මත බවුන් වඩන අයෙකු තවමත් ආධ්‍යාත්මිකව උත්තම වී නැත්නම් ඔහුට සිය බිරිඳගේ සිරුරෙහි මෘදු බවත් ඇගේ ගතිගුණවල උසස් බවත් සිහිවීම අරුමයක් නොවේ. දැන් මම රිවර්ස් එකක් ගහනවා. ඔන්න බලන්න අපෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා. මෙන්න මේ කවිය මාර යුද්ධය කියන කවිය. මේකේ තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා කැලේ භාවනා කරනකොට යශෝදරා දේවිය සීවෙම නිසා දැනෙන හැඟීම් ටික තමයි මේකේ තියෙන්නේ. ඒක ලස්සන කවියක්. මම මේ කවිය පුතාලට තේරුම් කළා. ඊට පස්සේ විභාගයට අපින් ප්‍රශ්නයක් අහනවා. සමාජයේ ප්‍රචලිත පුරාතනෝක්තියකට නව අර්ථකථනයක් ලබා දීමට නූතන පද්‍යකරුවා සමත් වෙලා තියෙනවා කියලා. දැන් අපි ඒකට ගැලපෙන්න, ඒ නව අර්ථකථනයට ගැලපෙන්න අපි මේක විස්තර කරගෙන යනවා. මොකක්ද මේ නව අර්ථකථන? මෙම පද්‍ය කොටස උපුටගෙන ඇත්තේ මහගමසේකර විසින් රචිත මාර යුද්ධයේ පද්‍ය පන්තියේ. කවියට පදනම් වී ඇත්තේ බුද්ධත්වයේ ලැබීමට පෙර බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමයෙන් පසු භාවනා කරන විට යශෝදරා දේවිය සිහි වූ ආකාරයයි. සාම්ප්‍රදායික සාහිත්‍ය හා ධර්මය තුළ සාකච්ඡා නොකරුණද වඩාත් යථාර්ථවාදී සිතුවිල්ල වන්නේ යශෝදරා දේවිය පිළිබඳ මතකය බෝසතාණන් තුළ රැවුදුන් බවයි. කවියේ දැක්වෙන ආකාරයට නම් මෙසේ මතකයේ රැවුදෙන විට එය උද්දීපනය කළේ අවටති පරිසර තත්ත්වය. දහස් ගණනක් තරු පිරුණු රාත්‍රියක ගල් තලාවක් මත බවුන් වඩන අයෙකු තවමත් ආධ්‍යාත්මිකව උත්තම වී නැත්නම් ඔහුට සිය බිරිඳගේ සිරුරෙහි මෘදු බවත් ඇගේ ගතිගුණවල උසස් බවත් සිහිවීම අරුමයක් නොවේ. එතකොට මගේ මුළු විචාරයේම මම දක්වලා තියෙන කාරණයක් තමයි බෝසතාණන් බුදු වෙලා නැහැ. ඒ නිසා බෝසතාණන් කැලේ භාවනා කරන විට එයාට අනිවාර්යයෙන් උන්වහන්සේට අනිවාර්යයෙන්ම Tamanගේ මේ බිරිඳයි ඒ ආදරේ සිහි වෙනයි කියලා. ඒක උපුටනයක් විස්තර කරනවා කියලා කියන්නේ කවියේ තේරුම ලියනවා කියන එක නෙවෙයි. හරි දැන් මම ඔබට පොඩි වැඩක් දෙනවා අද. මගෙත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ජනනි ඒ වගේම මම හිතන්නේ තනුජා දෙන්නටම මයික්ස් ඔන් කරන්න පුළුවන්. ජනනි ඇහෙනව නේද මාව? ඔව් සර් ඇහෙනවා. හරි. තනුජා ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. හරි හොඳයි. අපි තව ටිකකින් ඔබ දෙදෙනාගේ WhatsApp දුරකථන අංක දෙක ලබා දෙනවා. ඒ අයට මම බෙදලා දෙන්නේ. ඒ ආයතන වල කට්ටියට දාන්න. එතකොට ඒ WhatsApp අංක වලට ඔබට මම තව ටිකකින් එකක් කියා දීලා ඔබට එකක් ලියන්න කියනවා. ඔබට ෆොටෝ එකක් ගහලා ඒ ඔබ ලියන උත්තරේ එයාලට යවන්න පුළුවන්.
ඊට පස්සේ දෙන්න ඔබට පරීක්ෂා කරලා එවනවා. අපි අලුතෙන් ආපු ළමයින්ට මම මතක් කරන්න ඕනේ ජනනි පෙරදෙණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. ඒ වගේම තනුජා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති MA උපාධි අපේක්ෂිකාවක් පළවෙනි උපාධිය අවසන් කරලා. ඒ නිසා යාලා දෙන්නම ඉතාම හොඳට ඔබව බලයි. මම හිතන්නේ සමහර ට්විටර් දිල්ෂාන් ගාල්ලගෙත් සම්බන්ධ වෙලා ඇති අපේ සහායක ගුරුවරයා. ඔහු අද තරමක් කාර්යබහුලව අපිට දැන්නුවා. දිල්ෂාන් ගාල්ලගෙත් සම්බන්ධ වෙලා ඇති. එහෙම වුණොත් අපි පසුව උටත් ඔබට උත්තරය යවන්න කියලා කියනවා. කොහොම නමුත් අද දිනේ රාත්‍රියේ එක දිනේදිත් ඔබ ලියන කොට උත්තර කොටස් වලට අපි කමෙන්ට් එකක් එක්ක රිප්ලයි එකක් දානවා. ඔයගොල්ලන්ගේ හදාගන්න තියෙන පැති මොනවද කියලා පොඩි කමෙන්ට් එකක් එක්ක රිප්ලයි එකක් දානවා. ඒක සමහරට වොයිස් කමෙන්ට් එකක් වෙන්න පුළුවන්. ඔබට බලලා ඔබ හැමෝටම රිප්ලයි එකක් අපි අනිවාර්යයෙන්ම දානවා. මේක බැලුවාම හිතෙන්නේ සර් අයියෝ සර් අමාරු කවියක් තෝරගෙන අපිට දුන්නා ලියන්න කියලා. හොඳයි. එහෙනම් ඒ කවිය අමාරු නම් මම ඔබට තෝරගන්නවා ඊට වඩා ලේසි කවියක්. මේ කවිය නොදන්න කෙනෙක් මේ පන්තියේ ඉන්න විදිහක් නෑ. මේ කවිය මොනිකා රුවන්පතිරගේ පොඩි දුව කියන පද්‍ය පන්තිය. අපේ මේ පොඩි දුව කියන පද්‍ය පන්තියෙන් සාකච්ඡා වෙන්නේ බාල වයස්කාර දැරියක් විදේශගත වී ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරන අතර මව් සෙනෙහස සිහිවීම. බාල වයස්කාර දැරියක්. ඔව් සර් දැන් දර විචාරය ලියන්න ඕනේ. දැන් විචාරයක්ම නෙමෙයි පුතා, විනාඩි 5ක කාලයක් අපි දෙනවා කවි විස්තර කරලා ලියන්න. හරි. thank you චමින්දුයි ගහුවට. මේක විස්තර මම අදාළ අවස්ථාවේ ඔබට කියන්නේ. දැන් මේකේ තියෙන්නේ බාල වයස්කාර දැරියක් විදේශගත වෙන ශ්‍රමිකයෙක් හැටියට එයා කටයුතු කරනවා. එතකොට එයාගේ මව එයාට දක්වපු ආදරේ එයාට සිහි වෙන හැටි. දැන් මම මේ කවිය මෑතකත් කියනවා සමහර අයට මම දන්නේ නැති නිසා මම කියන්නම්. දැන් අපි දන්නවා ලංකාවට විදේශ විනිමය ගෙන එන ක්‍රම අතුරින් එක ප්‍රමුඛ ක්‍රමයක් තමයි පිටරට වැඩ කරන ශ්‍රමිකයෝ අපිට ආදායමක් ලබා දෙන එක. පිටරට වැඩ කරන ශ්‍රමිකයෝ අපිට ආදායමක් දෙනවා කියන එක ගත්තාම ඒ ශ්‍රමිකයෝ කවුද මේ ලංකාවෙන් පිටරටට යන්නේ? අපි පිටරටින් හිඟා කන જાතියක් බවට පත් වෙලා තියෙනවා. අපි ඉගෙන වෙනම කතා කරමු, විවේචනය කරන්න ඉවත් කවිය අපේ වැඩේට මොන්න හම්බෙන්නේ නැහැ. මේ අතරේ වෙන වැඩක් තමයි පිටරටින් සල්ලි හොයන්න පුළුවන් කියලා තේරුණා. ලංකාවේ දුප්පත් පවුල්වල බාල වයස්කාර ළමයිනුත් විදේශගත කරනවා බොරුවට හොරට පාස්පෝර්ට් හදනවා. එහෙම විදේශගත වුණාට පස්සේ ඒ රටේදී ඒ ගෑනු ළමයි සියලු ආකාරයේ දුෂ්කරතා දුක් පීඩා විඳගෙන වැඩ කරමින් යනකොට එයාට තමන්ගේ අම්මව සිහි වෙනවා. දැන් බලන්න වයස අවුරුදු 16 17 දී යම් දරුවෙකුට විදේශගත වෙන්න සිද්ධ වුණොත් එහෙම ඔයාලගේ වයසෙන් ඕලෙවල් කරලා පිටරට ජොබ් එකකට යන්න වුණොත් එහෙම මොනතරම් අසරණ වීමක්ද අසරණ වෙන්නේ? මොනතරම් අමාරුවකට වැටෙනවද? ජීවිතේ නව යවුවනේ හොඳම දේවල් විඳින්න තියෙන කාලේ පිටරටට ගියාට පස්සේ අධ්‍යාපනය නැති වෙනවා. දෙමව්පිය සෙනෙහස නැති වෙනවා. අනිත් පැත්තෙන් යම් අත්දැකීම් යම් වගකීම් පවුලක පැවරෙන යම් වයසකට ආවට පස්සේ දැන් අවුරුදු 16 දී ගෙදර සම්පූර්ණයෙන් වෙලා රෙදිත් හොදලා කෑමත් හදලා අස්පස් කරලා අතු ගාලා ළමයින්වත් ඉස්කෝලේ ගිහිල්ලා කඩේට ගිහිල්ලා බඩුව අරන් එන්න වෙන්නේ නැහැ ජීවිතේ. එහෙම වෙන්නේ බොහොම අඩුවෙන් සාමාන්‍ය කෙනෙකුට. ඒකත් තමන්ගේ පවුල වලින් කරන සන්තෝෂෙන් කරන්න පුළුවන්. මේක කරන්න වෙලා තියෙන්නේ පිට අය වෙනුවෙන්. ඒ රැකියාවක් හැටියට. ඒ නිසා මෙතනදී මේ විඳින දුක තමයි මේ කවියෙන් ප්‍රකාශ වෙන්නේ. ඒක লীලා තියෙන භාෂාව හරිම සරලයි. හැබැයි සමාජයේ වෙන පොඩි විවේචනාත්මක දෘෂ්ටියකින් තමයි লীලා තියෙන්නේ. ඉතින් මම ඔබට දැන් ඒක ගේනවා.
අපි බලමු. මේ කවිය. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිටවන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ජීවිතයේ පළමු වරට තනි වුණු කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කිව්වේ ලිසී කියලා. අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට දකින්න කෙනෙක් මට කිව්වේ ඒ වැඩකාරියක් කියලා. පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳින අය කිව්වේ බේබිගේ ආයම්මා කියලා. කෑම බීම උයා පිහා මං දරද්දී අදින කලට දකින්න සීලු දෙනා කිව්වේ ගෙදර කුස්සි අම්මා කියලා. ඒත් අම්මේ දවස ගෙවලා නිදි පැදුරේ ඇල වුණාම තවමත් උඹ මට සීනෙන් කියන්නේ පොඩි දුවේ කියලා. දැන් බලන්න මේක දිහා. මේ කවි කොටස දිහා බලන්න. දැන් මෙන්න මේ කවි කොටස ගැන මම ඔබත් එක්ක කතා කරන්න හදන්නේ. අතින් හිසින් බර උසුලා පාර දිගේ මං යනකොට දකින්න කෙනෙක් මට කිව්වේ ඒ වැඩකාරියක් කියලා. පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳින අය කිව්වේ බේබිගේ ආයම්මා කියලා. දැන් මෙන්න මේ කොටස තමයි මම කතා කරන්න හදන්නේ. මෙන්න මෙහිම විචාර ප්‍රශ්නයක් හම්බුනොත් අපිට උත්තර ලියන්න. මෙන්න මේකයි විභාගයට හම්බෙන ප්‍රශ්නේ. නූතන සමාජයේ විවිධ ආර්ථික සමාජීය හා දේශපාලන ගැටලු කවීන්ගේ වස්තු විෂය බවට පත්විය. නියමිත කවි කොටස් ඇසුරින් විමසන්න. නැත්නම් නියමිත කවි ඇසුරින් විමසන්න. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවහම අපි අර කවියෙන් එක කොටසක් තෝරගන්නවා. අපි තුන් මම තෝරගන්නේ මෙන්න මේ කොටස. අතින් විසින් බර උසුලන් කියන කොටස. හරි තප්පරකින් මම ඒක එතනට දාන්න. තප්පරකින් මම ඒක ප්‍රසන්ටේෂන් එකට දාන්න. හරි. දැන් දැන් ප්‍රශ්නේ පැහැදිලිනේ. නූතන සමාජයේ ආර්ථික සමාජීය හා දේශපාලන ගැටලු කවින්ගේ වස්තුශීල බවට පත් වුණා නියමිත කවි ඇසුරින් විමසන්න. ඒකට ඔන්න දැන් අපි කවි කොටසක් දානවා. මෙන්න මේ කවි අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට දකින්න කෙනෙක් මට කිව්වේ වැඩකාරියක් කියලා. පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන ඉන්න අය කිව්වේ බේබිගේ ආයම්මා කියලා. දැන් අපි මේ උත්තරේ කවිය විස්තර කරද්දී
right. අපි බලමු මොන බලන්න දැන් මම එක විස්තර කරන්න හදන්නේ. හරි මම එක විස්තර කරද්දී මම ફોકસ කරන කාරණේ තමයි ඉස්සල්ලාම කොහෙන්ද මම මේ කවිය ගත්තේ කියලා. මොනිකා රුවන් පතිරණ විසින් රචිත පොඩිදුව පද්‍ය පන්තියෙන් ඉහත කවි කොටස උපුටා ගැනීම. එම කවියට පදනම් වී ඇත්තේ බාල වයස්කාර දැරියන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වීමේ සමාජ ගැටලුවයි. ඉතා සරල බසකින් රචනා වී ඇති නමුත් මම යනවා සාමාන්‍ය සුදු පාටට ඇති නමුත් කිවිඳිය මෙහිදී ගැඹුරු සමාජ අර්ථයක් ජනනය කරයි. නව යෞවනියක වුවද සිය ජීවිතයේ හොඳම සමයේ මුහුණ දිය යුතු සොඳුරු අත්දැකීම් සැහැල්ලුව වෙනුවට ඉතා දුෂ්කර ජීවන තත්වයකට ඇය මුහුණ පෑ ආකාරය අතින් හිසින් බර උසුලන්න පද්‍ය පාඨයෙන් පැහැදිලි වේ. තවද තමාගේ අධ්‍යාපනය අහිමි කර ගනිමින් පවුල වෙනුවෙන් බර දරන්නට සැරසී විදේශගත වූ ඇයට කුඩා දරුවෙකු රැක බලා ගන්නට හා පාසල් ගෙන යන්නට සිදුවීම උත්ප්‍රාසාත්මකය. දැන් ළමයි හිතන හැටි සර්නන් ලියයි පේපර් එක හරි ඉක්මනට සර්ට හම්බුනොත් කියලා නේද? ඔව්. ඉක්මනට ලියවේ හැබැයි මටත් වඩා ඉක්මනට ටිකක් කල් නැද්ද ඔයගොල්ලෝ ලියන්න පුරුදු වෙනවා. හරිද? උත්ප්‍රාසාත්මකය. පට ගාලා ලියනවා. ඉතින් අදහස් එනවා ළමයි දැන් ගොඩක් කල්නේ අපි ලියන්න පටන් ගන්න ඒකේ ඉන්න. පුතාලවත් මේ ගානට ගන්න තමයි මේ try එක දෙන්නේ. හරි නැත්තම් මේ ඒරෝල් කොප්පිය කිව්වයි කියලා නේද? නොමිලේ මේ සම්බන්ධන ඔක්කොම කරන්නේ මේ ඉතින් ආසාවට කරන වැඩක් මේක. නේද? මම ක්ලාස් එකකුත් තියෙනවා. ඉතින් ක්ලාස් එක ගැන සම්බන්ධන කමිටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක වෙන එකක්. හැබැයි මේක නොමිලේ කරන එකක් නේ. එළියෙන් ආපු ළමයි දන්න සමහර අය මාව පළවෙනි දවසේ තමයි දකින්නේ. ඔකට මේ මට ඕනේ හොඳට මේක ලියලා ඔබට පුරුදු කරවන්න. ඔබට පුරුදු කරවන්නේ මම මේ සටන දෙන්නේ. හරි. මේ ස්ක්‍රීන්ෂොට් දානවා බය වෙන්න එපා. මුකුත් ඔක්කොම දානවා බය වෙන්න එපා. උත්ප්‍රාසාත්මකයි. සමාජයෙන්
මේ තරුණියට ලැබෙන කුස්සිය අම්මා හා ආයම්මා ආදී ආමන්ත්‍රණ ඇයට හිමි ජීවන තත්ත්වය පෙන්වුම් කරයි. ඉතා පැහැදිලි අපිට ඔබට පෙන්වුම් කරන්න හදන්නේ මම මෙන්න මේ කවි කොටසින් අපි ගන්නෙ අපෙන් අහලා තියෙන නූතන සමාජයේ විවිධ ආර්ථික සමාජීය හා දේශපාලනික ගැටලු කවින්ගේ වස්තුශීලී බවට පත් උනායි කියලා. එතකොට එතනදී එහෙම වස්තුශීලී බවට පත් වෙනකොට මොනිකාරුවන් පතිරන මෙන්න මේ කවි කොටසෙන් තමයි අපි අරගෙන පෙන්නලා තියෙන්නේ. අපේ රටේ තියෙන සමාජ ගැටලුවක් ළමයි රට යන එක වැඩ කරන්නේ. ඒ වැඩ කළා යාලට ජීවිතේ ආරුණ්‍ය ජීවිතේ බලාපොරොත්තු මේ හැමදේම නැති වෙලා යන හැටි කියන කාරණේ අපි පෙන්වන්න කරලා තියෙනවා. මෙන්න මේ කොටසින්ම මේ සමාජ ගැටලුව කියන එක මම පෙන්නලා තියෙනවා. මොනිකාරුවන් පතරෙන් විසින් රචිත පොඩි දුව පද දෙපාන තියෙන ඉහත කවි කොටස උපුටාගෙන එම කවියට පදනම් වී ඇත්තේ බාල වයස්කාර දැරියන් ගෘහ සේවිකාවන් ලෙස දිස්ගත වීමේ සමාජ ගැටලුවයි. ඉතා සරල බසකින් රචනා වී ඇති නමුත් කියලා මම ඊළඟට ආයෙ මෙතනට ගිහිල්ලා කියනවා. රචනා වී නමුත් කිවිඳිය මෙහිදී ගැඹුරු සමාජ අර්ථයන් ජනනය කරයි. නව යෞවනික බුදසිය ජීවිතයේ හොඳම සමයේදී මොහොන රිතු සොඳුරු අත්දැකීම් හා සැහැල්ලුව වෙනුවට ඉතා දුෂ්කර ජීවන තත්වයකට ඇය මුහුණ පෑ ආකාරය අතින් හිසින් බර උසුලන් යන පද්‍ය පාඨයෙන් පැහැදිලි වේ. තවද තමාගේ අධ්‍යාපනය අහිමි කර ගනිමින් පවුල වෙනුවෙන් බර දරන්නට සැරසී දිස්ගත වූ ඇයට කුඩා දරුවෙකු රැක බලා ගන්නට හා පාසල් දෙනට සිදුවීම උත්ප්‍රාසාත්මකය. සමාජයෙන් මේ තරුණට ලැබෙන කුස්සිය අම්මා ආයම්මා ආදී ආමන්ත්‍රණයට හිමි ජීවන තත්ත්වය පෙන්වන්න කරයි. ඉතාම කෙටියෙන් බොරු වැල්වට අරන් නැතුව විස්තර කරලා මම මේ කවිය අදාළ ප්‍රශ්නයට ගැලපෙන විදිහට විස්තර කළා. ඉතින් එහෙම කියමින් යනකොට ඔන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් පුතාට හම්බ වෙනවා. ඔන්න දැන් ඔයාලට ලියන්න chance එකක් එන වෙලාව. ඊපස්සේ මම ආයි ලියනවා. අපි ගොඩක් වෙලාද මේ වැඩේ ඔබත් එක්ක රැඳිමින් කරන් යනවා. මට හුඟක් අය මෙසේජ් කරලා තියෙනවා අද අකුණු ගහනවා වහිනවා කරන්ට් නැහැ ආදි වශයෙන් බොහෝ ප්‍රශ්න මට ඉවරයක් නැහැ කරදරයක් වෙන තරමට දැන් මෙසේජ් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේකේ පටිගත කිරීමක් දෙන්නම්. හැබැයි මගේ පටිගත කිරීම බලනවා කියන අදහසින් ලීව් වෙලා යන්නේ නැතුව සජීවීව මේක බලන්න. යතර වාරේ යම් කෙනෙක් මෙතන අද පළවෙනි දවසට ඇවිල්ලා අපත් එක්ක දිගට රැඳෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් අපිට මෙසේජ් කරන්න. මෙන්න මේ අංකයට එයාට පුළුවන් අපිට මෙසේජ් කරන්න. මේ අංකයට මෙසේජ් කරලා මෙන්න මේ මෙසේජ් එක අනුවෙන් මේ මෙසේජ් එක දැම්මොත් එයාට අපිට පුළුවන් අපේ පාඨමාලාව ගැන විස්තර කරන්න. දැනට අපේ කිසිම ගෲප් එකක නැති යකින අලුතෙන්ම ඇඩ් වෙලා අපේ ස්ථිරව සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අයට පුළුවන් මෙන්න මේ අංකයට ක්ලාස් කියලා පණිවිඩයක් එවුවොත් අපිට ඔබට විස්තර එවන්න පුළුවන්. මම පොඩ්ඩක් ඒකත් කිව්වොන්න. මෙන්න මේ අංකයට ක්ලාස් කියලා එවුවොත් අපිට පුළුවන් ඔබට අපේ පාඨමාලාව ගැන විස්තර එවන්න. හරි ඒක අමතර කාරණයක්. දැන් අපි යමු මෙන්න මේකට. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබට අහනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඉතාම රසවත්. ඔබ හොඳින් දන්න එකක්. මෙන්න මේ ප්‍රශ්නේ ඔබෙන් අහනවා. වීණා වාදනයත් සමග පරිසරයේ සිදු වූ අපූර්වත්වය සත්ව හා මනුෂ්‍ය ලෝක ඇසුරින්
විවරණය කරන්නට වැත්තෑවී ඉන්නෝ සමත් වූහ. පද්‍ය 4ක්වත් ඇසුරින් විමසන්න කියලා කියන්නේ. එනේ වීණා වාදනයක් සමග පරිසර සිදු වූ අපූර්වත්වය වෙනස සත්ව හා මනුෂ්‍ය ලෝක ඇසුරින් විවරණය කරන්න වැත්තෑවීම සම්බන්ධ වුණා. සමත් වුණා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර ලියන කෙනෙක්ට කල්පනාවෙන් ඉන්න දෙයක් තියෙනවා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොන පොතෙන්ද? මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොන පොතෙන්ද? ගුප්තිල කාව්‍ය. ගුප්තිල කාව්‍යයෙන්. හරි. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියද්දී පැති කීයක් ගැන බලන්න ඕනේ? උදාහරණ ගන්න. පැති කීයක් ගැන බලන්න ඕනේ? දෙකක් ගැන. දෙකක් මොනවද පැති දෙක? සත්ව හා මානුෂ්‍ය. සත්ව ලෝකයේ වෙච්ච වෙනස්කම්, දරුවෝ නොදැනිත් දරුවන් ඇකෙන් වැටුණා, අතිනවි ගිලිහෙන බව නොමදක්කෝ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ඒවා. මොනරු පිල් විදාගෙන හිටියා, මාළුව බඟට කොට රැස් වුණා, ඒවා සත්ව ලෝකයේ ඒවා. එතකොට මෙන්න මේකෙන් මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී අපි මොනවද ලියන්නේ? අපි කොහොමද ලියන්නේ? මම මේ සම්බන්ධයෙන් ඔන්න ඔයාලට තමයි chance එක දෙන්න හදන්නේ. ඔයාලට තමයි මම chance එක දෙන්න හදන්නේ. දැන් ඔයාලගේ අවස්ථාව මේක. බලමු අපි ඔන්න ඔයාලට chance එකක් දෙන්න හදන්නේ. ඔයාලට කොහොම ලියන්න පුළුවන් වේද කියලා මම දැන් බලන්න හදන්නේ. හරි. අපි ලියන්න ඕන දෙක. තාම නෑ පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න වැඩි. ඔන්න වැඩි. දැන් මෙන්න මේ කවිය. මෙන්න මේ කවිය අපේ ਵਿਚාරයට ගැලපෙනවා. මොකද කියන්නේ? අපේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියන්නේ මේ කවිය අපේ ਵਿਚාරයට ගැලපෙනවා. වීණා වාදනයත් සමගම මනුෂ්‍ය ලෝකෙත් පරිසර ලෝකෙත් වෙච්ච වෙනස කියන්නේ. ගැලපෙනවා. හරි. මෙන්න මේ කවිය කියන්නේ මෙන්න මේකයි. ඔයගලගේ ඕවල් කාලේ අච්චු පොතෙන් ගත්තේ මේකේ එල් වලටත් තියෙනවා. මයික් ඔෆ් කරගමු. පන්සිලු වීණා නද පසු බැස් වූ මන් පිනවන වෙන නදයෙන් තොස් වූ නන් දන කැන් දුටුවද බියසිස් වූ මින් රලවුත් ගං වෙරළට රැස් වූ. පංචසිකයගේ වීණානාදය. පංචසිකය කියලා කියන්නේ ශක්‍රයගේ වීණා වාදකයා. පංචසික කියලා කියන්නේ ශක්‍රයගේ වීණා වාදකයා. ශක්‍රයගේ වීණා වාදකයාගේ නාදයක් පරදෝ මන් පිනවන වෙන නදයෙන් තොස් වූ සිත පිනවන වීණා නාදයෙන් සතුටටපත් නන් දන කැන් දුටුවද බියසිස් වූ නොඑක් ධන සමූහයා දැක්කත් බය නැති වෙලා නින්දලවු මාළු රංචුව ගම් වෙලට රැස් වුණා කියලායි කියන්නේ. එතකොට දැන් මේක පාවිච්චි කරලා අදාළ ප්‍රශ්නෙට උත්තරයක් ඔබට ලියා ගන්න පුළුවන්කම තියෙනෝනේ. අපි try එකක් දෙමු ලියන්න. අපි try එකක් දෙමු ලියන්න. මෙතන
මයික් ඔන් කරන් දුලාංජලි කනානේ 2022 දුලාංජලි අද හවස පන්තිත් හිටියා ඇවිල්ලා ඉන්නවා ස්තුතියි ඇවිල්ලා ඉන්නවට මයික් ඔෆ් කරගන්න දුව දැන් මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි වීණා වාදනය සමග පරිසරයේ සිදු වූ අපූර්වත්වය සත්ව හා මනුෂ්‍ය ලෝක ඇසුරු නිවර්ණය කරන්නට වැටෑවේ හිමි සමත් වූ හොඳයි දැන් මම ඔබට කියනවා කොලයක් ගන්න මේ ප්‍රශ්නයට ගැළපෙන විදිහට සත්ව ලෝකයේ වෙච්ච වෙනසක් මේ කවියෙන් කියනවා කියලා පැහැදිලි වෙන විදිහට පේලි 5ක 6ක පොඩි විචාරාත්මක උත්තරයක් ලියන්න බලන්න ඔබට මේ විස්තර කරන්න බලන්න මෙන්න මේ කවිය දාලා මතක ඇතුව උත්තරේ පටන් ගනිද්දි මෙන්න මෙහෙම කරන්න උත්තරේ පටන් ගනිද්දි පෙරලි කොමා දාලා පන්සිලු වීණා නද පසු බැස්සූ කියලා පළවෙනි පේලිය ලියන්න. ලියලා ඉන් පස්සේ මට පේලි 5ක් 6ක් කරන් මෙන්න මේක විස්තර කරලා කොලේක ලියන්න. විස්තර කරලා කොලේක ලියන්න. හරි. මම ඔබට දෙනවා විනාඩි 9ක කාලයක්. මට කිසි ප්‍රශ්නයක් නැහැ කම්මැලි අය ගියාට මේ වැඩේ අල්ලගෙන කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම ඔය එළියෙන් අවිල්ලා ඉන්න මගේ ස්ථිර ගෝලියෝ නොවන අය එයා try එකක් දෙන්න මේක ලියලා අපේ කට්ටියකින් අපේ පරීක්ෂක මණ්ඩලයෙන් ප්‍රතිචාරයක් ලබන්න. ලියන්න බලන්න මේ උකට මේ විස්තර කරලා. වරදින්න පුළුවන් ප්‍රශ්නයක්. මමත් උත්තරයක් ලියනවා. sorry. හරි. මමත් ලියමින් ඉන්නේ ඔයාලත් එක්කම නේ.
ලියන් ගන්න. තව විනාඩි 3යි. ඇති. කාලය ඇති. මේකේ රෙකෝඩින් එක දෙනවා හදන ඕ රෙකෝඩින් එක දෙන්න පුළුවන්. වැස්සයි අකුණු ගහින් ආදි වශයෙන් ප්‍රශ්න තියෙනවා. දැන් මම ඔබට මෙසේජ් එකක් දානවා. මෙන්න මෙහෙම. හොඳයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ළමයි මේකේ ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ළමයි ගම්පහ දිස්ත්‍රික්කය කිව්වම මුළු ගම්පහ දිස්ත්‍රික්කෙම අයිති නෑ ගම්පහ ළමයි මෙන්න මේ අංකයටයි තමන්ගේ උත්තරය වන්නට ඕනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ළමයි වන්න ඕනේ මෙන්න මේ අංකයට තමන්ගේ පිළිතුරු මම එවන්නම් දැන් මේ අංකය ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න සෙසු සියලුම අය දාන්න ඕනේ සෙසු සියලුම අය දාන්න ඕනේ මෙන්න මේ අංකයටයි උත්තරේ මම එකක් දාන්නම් හරි ඔන්න දැන් මෙතෙන් දැම්මා හැමෝටම දාලා තියෙනවා ඒ අයට පුළුවන් ඒ අනුව තමන්ගේ පිළිතුරු යවන්න හොඳයි අපි කතා කරමින් ඉන්නේ මෙන්න මේ වැඩේ ගැන ඒ අතර වාරේ මම නැවතත් මතක් කරනවා අලුතෙන් ආපු අය ඉන්නවනම් අපේ
පන්තිට ස්ථිරව සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්න හැදෙන්න පුළුවන්. මෙන්න මේ අංකයට ඔබට පුළුවන් අපිට ඔබගේ තොරතුරු දාන්න. මම ඒකට අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙනවා. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි ඉන්නවනේ. ඊළඟට මම ලියපු උත්තරේ පොඩ්ඩක් මම පෙන්නන්න. ඒක භාගයට ලියලා තියෙන. ඊටු ටික ලියන්න වෙලාව හම්බුනේ නැහැ මට. මම ලියුව මෙන්න මෙහෙම. බලන්න පුතාලා ලියපු දේ මම ලියලා තියෙන්නේ කියලා. මම ලියලා තියෙනවා මෙන්න මෙහෙම. ගුත්තිල පඬිතුමාගේ වීණානාදයේ මිහිරියාව බලපෑවේ මනුෂ්‍ය ලෝකයට පමණක් නොවේ. සත්ව ලෝකයේද එමගින් පිනවුනි. එම නිසාම පංචසිකයාගේ වීණානාදයේ පැරද වූ ඒ වීණානාදයට සෝබා දහමේ නියතීන් පවා වෙනස් කිරීමට හැකියාවක් ලැබුණි. මෙම පද්‍ය එම අදහසේ කූට ප්‍රාප්තිය සටහන් කරයි. ජලය නොමැති තැන මත්ස්‍යයන්ට පැවැත්මක් නොමැති වුවද මිනිසුන්ගේ ගොදුරක් බවට පත්වීමට මත්ස්‍යයන් අකමැති වුවද ගුත්තිල පඬිතුමාගේ වීණානාදයේ ඉදිරියේම නියතිය බිඳී යයි කියලා අපිට ලියාගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟට මම එනවා අපි කවුරුත් දන්න තවත් කොටසකට. ඒකට ඇවිල්ලා පුතාලට තව එකක් දෙකක් ලියන්න දීලා අපි ඉතිරි දවසකට මේක අරගෙන යන්න. ඊළඟට මම එන්න හදන්නේ පුතාලා හොඳින් දන්න කොටසකට. ඒ තමයි පුතාලා හැමෝම right දන්න කොටසක්. හැමෝම මේක ඉගෙනගෙන ඇති. හැමෝම මේක ඉගෙනගෙන ඇති. දන්න කෙනෙක්ට පුළුවන් ටක් ගාලා බලලා කියන්න මේක මොකේ කොයි කොටසද කියලා කියන්න පුළුවන්. මේක මොකේ කොයි කොටසද කියලා බලලා කියන්න පුළුවන්. උග්ගසේන සිටුපුත්තුගේ වස්තු. මේක උග්ගසේනගේ කොටසක් නෙවෙයි පුතේ. මාතර පුතා 2023 රතර කම්මන්ත කුණ්ඩලකේසි. ඔව් මේක අනිවාර්යයෙන්ම කුණ්ඩලකේසි වස්තුවේ කොටසක්. සමහර අය තාම අපි 2023 දරුවෝ සමහරට මේක ඉගෙනගෙන නැතුව ඇති. මගේ පන්තියේ නම් මම ඉගෙනුවා. ඔබ සමහර වෙලාවට මේක ඉගෙනගෙන නැතුව ඇති. හොඳයි. දැන් කරන්ට් එක ගියා කියලා සමහර අය ගෲප් වලත් දාලා දෙනවා. මට ඒ ගැන කනගාටුයි. තප්පරයක් ඉන්න ඒක එයාට මම රිප්ලයි කරලා ඉන්න ඕනේ. ටිකක් අප්සෙට් ගිහින් ඉන්න පුළුවන්. කරන්ට් උත් ගියා. මොකද අපිට දැන් වෙන්නේ කියලා අප්සෙට් ගිහින් ඉන්න පුළුවන්. හරි. මේක කුණ්ඩලකේසි සිටු දියණියගේ කතාවෙන් තියෙන්නේ. ඉතින් කවුරු කුණ්ඩලකේසිගේ කතාව ඉගෙනගෙන නැති වුණත් එයාලට ඉතාම පහසුවෙන් මෙන්න මේ ඡේදය ඇසුරින් එයාලට යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එකක් තමයි කුණ්ඩලකේසිය කියන කලින් අතර මේ සිටු දියණිය එයා උඩු මහලට වෙලා බලනකොට එයාට පේනවා ආවේ පොරක් වරගෙන යනවා. ඒ හොරාව දැකලා මේ සිටු දියණියට පිළිබඳ සිතක් ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය ඇති වෙලා එයා හොරාවම පතා බතුත් කන්න නැතුව ඇඳට වෙලා බුදියගෙන ඉන්නවා. ඊට පස්සේ වෙන කාරණේ තමයි එයාගේ දෙමව්පියෝ ඇවිල්ලා අහනවා ඇයි මේ ඉන්නේ කියලා. ඇහුවම කියනවා මට හොරාවම කසාද බන්දලා වුණ කියලා. පාරකින ඔබ දැන් වැඩි හිටියේ ඔබව කුලයෙන් සමාන තැනකට කසාද බන්දලා දෙනවා කොහොමවත් ඒකත් පිළිගන්නේ නැහැ. මට මෙයාවමයි ඕන කියලා කියනවා. තාත්තත් ඇවිල්ලා කතා කරනවා. අන්තිමට තාත්තා මරන්න ගෙන අයට සල්ලි දීලා ඒ සල්ලි දීලා ඉවර වෙලා වෙන කෙනෙක්ව මරවල මේ අකාව ගෙදරට ගියා. ගෙනාපු දා ඉඳන් සියලු ආභරණයෙන් සැරසිලා සර්ව ආභරණයෙන් සැරසිලා මෙයාම එයාට බත් මාළු ව්‍යංජන උයනවා කවනවා පොවනවා ඔළුව හොදනවා නාවනවා කරන්න ඕන කොම පුද සත්කාර මෙයාම කරනවා. මේ අනුව බැලුවාම පේන කාරණේ තමයි ඔබට පේනවා මම කෙටියෙන් කියන්න මේ
මරන්න ගෙන යන තැනැත්තාව දැකලා ඔහු ගැන පිළිබඳ සිතක් ඇති වෙලා ඔහු ගැන පිළිබඳ සිතක් ප්‍රේමයක් ඇති වෙලා ඌම පතා බතුත් නොකා යානට නැගලා වැඩවොත් ඔය ඌම පතා බතුත් නොකා යානට නැගිලා වැඩවොත් ඔය කියලා එකක් තියෙනවා. ඊපස්සේ ආයි කියනවා උන් ලදොත් මුත් නොලදොත් ජීවත් වීම නියත නැති නියාව කියලා කියනවා. එයා ලැබුණොත් මිසක් නොලැබුණොත් ජීවත් වීම ඉස්ත නැති බවක් කියනවා. ඉතින් ඊට පස්සේ සිතානෝ තමන්ගේ දුවනියන් තදින්ම යාට කැමති හේයින් මරණින් ගැලවිලා අපුමිණයට බන්දලා දෙනවා. සිටු දියණියෝ එවක් පටන් ඔහු සිද්ධන්ට සෞභරණලා සැරසීගෙන තුමු මෝහට බත් මාළු පිසිති කවති පොවති ඉස සෝදති නාවති. සිටු දියණියත් එදා ඉඳන් ඒ හිත් ගන්න සියලු ආභරණගෙන ඇඳගෙන තමන්ම එයාට බත් ව්‍යංජන පොවනවා කවනවා පොවනවා ඔළුව හොදනවා නාවනවා මේ වැඩ ටික කරනවා. එතකොට දැන් දරුවනේ එතකොට ඔබට ඉතා හොඳින් පේන කාරණයක් තමයි මේක ඇතුලේ පේනවා මේ කෙල්ල කොච්චර මුරණ්ඩුව වැඩ කළා. මේ මම ඉරි ගහලා තියෙන වාක්‍ය ටික දිහා බැලුවාම හොඳින් තේරෙන කාරණයක් තමයි ඌම පතා බතුත් නොකා හිටියා. ආශාව ඇති වූ බවත් ඒ කියන්නේ යාව ලැබුණොත් මිසක් නොලැබුණොත් ජීවිතේ පවතින්නේ නැති බවත් කිව්වා. ඊට පස්සේ ඊටවරයා ඒ පුද්ගලයාව බන්දරක් දුන්නා. සියලු ආවරණ දාගෙන සැරසිලා ගෙදරට වෙලා කවනවා පොවනවා ඔළුව හොදනවා නාවනවා. දැන් මෙන්න මේ කාරණා ටික දිහා බැලුවාම පේනවා මේ තැනැත්තිය නැත්නම් මේ ගැහැණු ළමයා ඉතාලම අවිචාරවත්ව තමයි වැඩ කරන්නේ. ඔළුව පාවිච්චි කළේ නැහැ, මොලේ පාවිච්චි කළේ නැහැ. කෙනෙක් අහන්න පුළුවන් විභාගෙදී අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නේ? විභාගෙදී අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්. මොකක්ද ප්‍රශ්නේ? විවිධ ආශා ඉදිරියේ හික්මවා නුගන්නා මිනිස් සිතුවිලි ජීවිතේ අර්බුද ඇති කරයි. සද්ධර්ම රත්නාවලියේ කතා වස්තු ඇසුරින් ඉහත ප්‍රකාශය විමසන්න. අපිට කියලා තියෙන්නේ විවිධ ආශා ඉදිරියේ හික්මවා නොගන්නා මිනිස් සිතුවිලි ජීවිතයේ අර්බුද ඇති කරන බව. දැන් මේ කතාවේ ඊළඟ අදියර තමයි පුතා මෙහෙම කවල පොවල ඔළුව හොදලා නාබල ළඟට කරගෙන ආදරෙන් තියාගෙන හිටපු මේ හොරා මේ කෙල්ලව කන්දක් මුදුනට එක්කගෙන ගිහිල්ලා ආභරණ ටිකක් ඇඟෙන් ඔක්කොම ගලවගෙන බිමට තල්ලු කරලා මරන්න හදන කෙල්ල බේරන එක වෙන කතාවක්. හැබැයි මේක ඇතුලේ තියෙන්නේ අපි විවිධ ආශාවලට අපි අපේ හිතේ තියෙන විවිධ ආශාවලට ඇබ්බැහි වෙලා අපි අවසාන මොහොතේ අපි කොච්චර අමාරුවකට වැටෙනවද කියන එක ඔබටත් මටත් අපි හැමෝටම වැදගත් වෙන කාරණයක්. ඒ අර්ථය සපයන ආශාවලට අපි විවිධ කැමැතිකම් ආශාවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ අපිට වෙන අවුල අර්බුදය ගැන කියාපාන මේ කතාවෙන් හැකියාවක් ලැබෙනවා කියලායි කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේක එහෙමද කියලා. දැන් ඒකට අපි හිතමු මෙන්න මේකෙන් ගන්න පුළුවන් හොඳම උපුටන ටික මොනවද? මම කැමති කවුරු ළමෙක් කතා කරනවා නම් හිතමු මනුල ඒකට ගැලපෙන උපුටන ටික මොනවද? විවිධ ආශා ඉදිරියේ හික්මවා නොගන්න මිනිස් සිතුවිලි ජීවිතේ අර්බුද ඇති කරයි. හොඳම උපුටන දෙකක් මට කියන්න මේ ඡේදයෙන් ගන්න පුළුවන් ඒවා. මනුල ඉන්නවද? ඔව් ලදොත් ජීවත් වෙන්නේ නැතොත් බත් මිය යමි.
කමිදු කමිදු මොකක්ද ඔහුලා දොත් මේ ජීවත් වෙන්නේ නැත්තම් මේ මිය යමි කියලා රැඳේ නිදාගන්න. very good හරි ඒක නියමයි very good ඒක ඔහු ලදොත් ජීවත් වීම නියම නැති නියවත් හරි ඒක ගන්න පුළුවන් හරි ඊළඟට තව උම්ම පත්තා බටත් නොකා ජහඬට නැගීලා. very good ඒකත් ගන්න පුළුවන් හරි ඊළඟට අපට අනිත් කවුරුත් නොකමැත්තේ මොන් නොලදුත් නියමි. very good හරිද හරි ඔය කියන්නේ බලා සැරසීගෙන තුමු ඌට බත් මාළු ඉසති කවති පොවිස්. නියමයි හරියට හරි දැන් ඔය තියෙන ඔබට දැන් ඔන්න දැන් ඒ කැර ටික අපි ගත්තා කියලා හිතුමේ දැන් මම ඒ ටික ආයෙ ලියන්න යන්නේ අපි ඒ ටික ගත්තයි කියලා හිතුමේ right දැන් එතකොට අපි අරන් තියෙනවා එක කොටසක් යාම ගැන පතලා බත් කන්නෙත් නැකුව ඇඳුරලා බුදියන් හිටියා අපිට වෙන කවුරුත් එපා මෙයා ලැබුණොත් මිසක් නොලැබුණොත් මම මැරෙනවා ඊළඟ කාරණේ තව එකක් තිබ්බ අන්තිමනෝ කියනවා සියලු ආභරණ දාගෙන කවනවා පොවනවා ඉස සෝදනවා නාවනවා කියලා දැන් අපි මේකට ගැලපෙන්න අපේ උත්තරේ සකස් කරනවා අපි ලියනවා සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේසිගේ වස්තුවේන උක්ත උපුටන සමූහය මගින් දැන් අපි උපුටන අරන් කියලා හිතමු පෙන්눔 කරන්නේ නොහික්මුණු නොදැමුණු හා අවිචාරශීලී සිතක ස්වરૂපයයි විශේෂයෙන් ප්‍රේමය විවාහය ආදී මානව සම්බන්ධතා විශේෂයි මෙබඳු නොදැමුණු හා අවිචාරශීලී අදහස් දෙපාරක් ලිව්වා අදහස් පැවතීම ජීවන විනාශයට හේතු වන්නකි. උඩුමාලේ සිට සොරෙකු දැක ඔහු ගැනම සිතා ඔහුම පතා යානට නැග ආහාර නොගෙන සිටීමත් තාමත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ළමයි 7 දෙනෙක් අපිට උත්තර ඉවලා තියෙන්නේ. ජනනි අනිත් පැති වලින් කීයක් කරලා තියෙනවද? ජනනි ඉන්නවද? ජනනි ලෙෆ්ට් වෙලා තියෙනවා. එයා උත්තර බලනවා. බලලා ඉවරයි. හරි. ඔහු නොලදොත්
මිය යාම ස්ථිර බව කීමත් ආශා ඉදිරියේ නොදැමුණු සිතක ස්වභාවය කියාපායි. තවද මිනිස් සිත ආශා දිනාගත් පසු අන්ධ වී හැසිරීම අපගේ ජීවන අත්දැකීමකි. කතාවේන සිටු දියණියද සොරෙකුට පෙම් බැඳ නිවසට ඔහු කැඳවා සියලු ආභරණ දමා සංග්‍රහ සත්කාර කිරීම මෙම අවිචාරවත් ස්වභාවයට දෙස් දෙයි. මොකද ළමයි දෙස් දෙයි කියන්නේ මොකද්ද? දෙස් දෙයි කියන්නේ මොකක්ද? සාක්ෂි සපයයි. අවශ්‍යම මොහොතේ නුවණ ළඟා කර නොගතහොත් ඇය මරණයට පවා පත්වීමට ඉඩ තිබුණි. දැන් අපි ටිකක් සාකච්ඡා කරලා බැලුවොත් අපෙන් අහලා තියෙන ප්‍රශ්නය විවිධ ආශා ඉදිරියේ හික්මවා නොගන්නා මිනිස් සිතුවිලි ජීවිතයේ අර්බුද ඇති කරන කොට අපි සාකච්ඡා කරා. සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේසීගේ වස්තුවෙන් උක්ත උපුටන සමූහය මගින් පෙන්눔 කරන්නේ අපි ගත්ත උපුටන පුතාලා කියපු උපුටන නොහික්මුණු නොදැමුණු හා අවිචාරශීලී සිතක ස්වરૂපයයි. විශේෂයෙන් ප්‍රේමීය විවාහය ආදී මානව සම්බන්ධතා විශේෂයි. මෙබඳු නොදැමුණු හා අවිචාරශීලී අදහස් පැවතීම ජීවන විනාශයට හේතු වන්නකි. උඩුමහලේ සිට සොරකු දැක ඔහු ගැනම සිතා ඔහුම පත යහනට නැග ආහාර නොගෙන සිටීමත් ඔහු කලදොත් මිය යාම ස්ථිර බවක් කීමත් ආශා ඉදිරියේ නොදැමුණු සිතක ස්වභාවය කියාපායි. තවද මිනිස් සිත ආශා දිනාගත් පසු අන්ධ වී හැසිරීම අපගේ ජීවන අත්දැකීමකි. කතාවේන සිටු දියණියද සොරෙකුට පෙම් බැඳ නිවසට ඔහු කැඳවා සියලු ආභරණ දමා සංග්‍රහ සත්කාර කිරීම එම අවිචාරවත් ස්වභාවයට දෙස් දෙයි. අවශ්‍යම මොහොතේ නුවණ ළඟා කර නොගතහොත් ඇය මරණයට පත්වීමට පවා ඉඩ තිබුණි. දැන් අපි කියන්නේ මේ ගෑන්ගේ හිත දමනය වෙලා නැහැ. ආශාව නිසා හොරාව ගෙට ගත්තා. මෝඩ වෙලා සංග්‍රහ කළා. තව ඩිංගෙන් මේ ගෑණි මැරෙනවා. එතකොට ඒක අපේ ප්‍රශ්නෙට හොඳට ගැලපෙනවා. මොකද අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආශා ඉදිරියේ හික්මවා නොගන්නා මිනිස් සිතුවිලි ජීවිතයේ අර්බුද ඇති කරනවා කියලා. ඒ නිසා පුතාලා මතක තියාගන්න ඕනේ හරි උපුටන තෝරා ගැනීමත් එම උපුටන විස්තර කිරීමත් ඉතා වැදගත්. ඉතින් කම්මැලි නොවි අපි අද දවසේ අවසාන ප්‍රශ්නයට යනවා. අවසාන වැඩේට යනවා. මට කියන්න ඒ අතර වාරේ අපේ කට්ටිය දැනට මේ කරපු වැඩේ තේරෙනවද? මේ වැඩේ ඵලදායීද? පුතාලට මොකක් හරි තේරෙනවද? මේ වැඩේ ඵලදායීද? දැනට කරපු ටික ඒ ගැන පොඩි අදහසක් මට දෙන්න බලන්න. chat එකට දාන්න. නිපුල්ලි කියනවා ඔව් කියලා.
මොනෙලි කියනවා ඔව් කියලා තේරුණා කියලා හිමාය කියනවා මලිසිත් කියනවා ඔව් කියලා Galaxy M21 කියනවා ඔව් කියලා විනුජි කියනවා ඔව් කියලා මේ වැඩේ ඵලදායි කියලා ඔබට හිතනවා නම් ඒක අපිට ලොකු ජයග්‍රහණයක් ඵලදායි කියලා කියනවා thank you තවත් අපි තේරුම් ගන්න ඕනේ තවත් මේ වගේ වැඩ කරන්න ඕනේ එතකොට තමයි ලියන්න පුළුවන් වෙන්නේ ලියන්න පුළුවන් වෙන්නේ ඔව් ලියන්න පුළුවන් වෙන්නේ මේ වැඩෙත් එක්ක තමයි නැත්තම් අපිට තේරෙන්නේ නැතුව යලා යන්න ඕනේ හරි කලබල වෙන්න එපා දැන් අපි තව ඊළඟ අඩිය තියෙනවා අපි ඊළඟ අඩියක් තියෙනවා හැමදාම තිමාෂි අපිට ප්‍රශ්නයක් දානවා මුල්ම හැඳින්වීම කරන විදිය තේරෙන්නේ නැහැ සර්. හරි. ඒක අපි උගන්වනවා. කලබල වෙන්න එපා. දැන් අපි ඔයාලට උඩ දාලා බැට් කරන්න පුළුවන් එකක් තමයි ඊළඟට දාන්න හදන්නේ. හරි. ඔයාලට උඩ දාලා බැට් කරන්න පුළුවන් එකක් තමයි ඊළඟට දාන්න හදන්නේ. Right. දැන් මම මේක ගත්තෙම පුතාලට හොඳට මේක විස්තර කරන්න පුළුවන් කවියක් කියලා සහ මටත් ගොඩක් දේවල් කියන්න පුළුවන් කවියක් තිබුණා. අපිට මේකෙන් විභාගයට අහන ප්‍රශ්නේ තමයි සුරංගන රැඟුමෙහි විචිත්‍රත්වය අර්ථ හා ශබ්ද රස මතු කරමින් ඉදිරිපත් කරන ආකාරය විමසන්න. මේ ප්‍රශ්නේ අපේ ප්‍රබල අවධානය දෙන්න ඕන දැන් වචන දෙක මොනවද? මේ ප්‍රශ්නේදී අපේ ප්‍රබල අවධානය දෙන්න ඕන වචන දෙක මොනවද? කියන්න බලන්න. අර්ථ හා ශබ්ද රස හරියට හරි. දැන් අර්ථ රසයයි ශබ්ද රසයයි කියන දෙකම මේකේ තියෙනවා කියන කාරණේ ඔබ කියන්නට ඕන. දැන් බලන්න මේකේ අර්ථ රසය කියන එක ගැන කතා කරලා ඔබ දන්නවා රූප රාශියක් අඳින්නා වාගේ අත් ලෙල දෙමින් විදුලියේ කියවෙන්නේ එහාට මෙහාට යනවා. කාලානුරූපීව පද ගැලපුණා කියන එකට උපමාවක් දාලා තියෙනවා රත්තරණයි රසදියයි එකතු වුණා වගේ කියන එක. අනංගයාගේ ඊතල පහර එල්ල වුණා වගේ කියන එකෙන් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ ලෙස කියන එකෙන් පෙන්වුම් කරලා තියෙනවා. ඇස්කොන් බලන එක. එතකොට උපමා තුනක් රූප රාශියක් අඳින්නා වගේ අත් එහාට මෙහාට ගියා. රත්තරණුයි රසදියයි දෙක එකතු වුණා වගේ සංගීතයයි බෙර තාලය එකතු වුණා කියලා දාලා තියෙනවා. අනංගයාගේ ඊතල පහරක් ගහනවා වගේ කියලා දාලා තියෙනවා. වීණා නාදය අනුව පාතැවීම. මේ කාරණා වලින් අපිට ඔප්පු කරන්න හදලා තියෙන්නේ මොකක්ද? මේ අවස්ථාවේ තිබිච්ච ශෘංගාරය ලස්සන අලංකාරය විචිත්‍රවත් දර්ශනයක් අපේ ඇස් ඉස්සරහා මවන්න හදලා තියෙනවා. අත් එහාට මෙහාට ගිහිල්ලා ශාලානුරූප කකුල තියලා ඇස් කොනින් බලලා හොලවලා අන්න එහෙම කරපු කතන්දර. දැන් ඔය කතාවට ඊට පස්සේ එකතු කරනවා ශබ්ද රසයකුත් රසේ ලෙසේ පබා රසේ ලෙසේ පබා පසේ ලෙසේ සබා කෙසේ එසේ සුබා. අපි කියනවා එතන තියෙනවා එක්තරා විදියකට එලි සමය තැන් තුනක තියෙනවා. එලි සමය තැන් තුනක තියෙනවා.
විතරක් නෙවෙයි තබ තබා බල බලා මෙන්න මේ වගේ තැන්වල තියෙන සියුම් අනුප්‍රාසය එකම වචනේ නැවත යෙදීම දෙන අනුප්‍රාසය. ඒක අනුප්‍රාසයයි එලිසමයයි විතරක් නෙවෙයි මේකේ තියෙන සුගායනී බවත් එක්ක ශබ්ද රසයකුත් එනවා. ඒතර පුතාලා මේ උත්තරේ ගලපද්ද මේ කවිය ගැන මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. මට මේ කවිය විස්තර කරලා එවන්න. දැන් මෙන්න මේ මූලික තේමාව යටතේ අර්ථ රසය හා ශබ්ද රසය දනවන පද්‍ය පන්තියක කියන අදහසින් හරි පද්‍ය පන්තියක කියන අදහසින් මෙන්න මේ කාරණා ටික දෙන්න මේකේ තියෙන උපමා චිත්ත රූප ආශ්‍රිතව අර්ථ රසය ගැන ලියන්න. මේකේ තියෙන එලිසමය අනුප්‍රාසය ඇසුරින් ශබ්ද රසය ගැන ලියන්න. මේකේ මේ අර්ථයයි ශබ්දයයි දෙක කලවම් කරලා හැදෙන අර්ථයයි ශබ්දයයි දෙක කලවම් කරලා හැදෙන විචිත්‍රවත් බව ගැන ලියන්න. එහෙම ලියලා පුතාලා හැමෝම මෙන්න මේ අංකයට ඔබේ පණිවිඩය යොමු කරන්න. මෙන්න මේ අංකයට ඔබේ පණිවිඩය යොමු කරන්න. හරි. මෙන්න මේ අංකය. හොඳයි. ඔබ ලියලා යොමු කරන හැම උත්තරයක්ම බලා දෙන්න අපි බැඳලා ඉන්නේ. ඒ නිසා ඔබට පුළුවන් ඔබ ලියන උත්තරේ වන්න. අපි හෙට දවල් 12ට කලින් ඔබ ලියන හැම එකටම කමෙන්ට් එකක් අනිවාර්යෙන් දීලා තියෙනවා. හරි. ඉතින් ඇති කාලේ මොකද කට්ටිය ටික ටික ලිෆ්ට් වෙනවා රෑ වහිනවා ආරම්භය කියලා කියනවා. ඒ නිසා මට දැන් ඔය ඉන්න හැමෝම තරහ නැතුව මේ ඔබ හොඳින් දන්න කවියක්. ඔබ හැමෝගෙම මට්ටම මට බලා ගන්න පුළුවන්. ඔබටත් ඔබගේ මට්ටම බලා ගන්න පුළුවන්. මේ ඔබ හොඳින් දන්න කවියක්. මේ කවිය ආශ්‍රිතව අදාළ අර්ථය මතු කරන්න උත්සාහ කරන්න බලන කට්ටිය. හොඳ විවරණයක් කරන්න පුළුවන් කවියක්. මේ જાති තවත් සම්මන්ත්‍රණයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර පන්තිට සම්බන්ධ වීම ආදී ගැන විස්තර හෙට දිනේදී සම්මුතියට යොමු වෙයි. ඉතින් thank you අද ආවට හැමෝටම මේ කවිය විස්තර කරලා අද රැම අපිට ඒවලා තියන්න. අපි ඊළඟ දවසකදී හමු වෙලා තවත් කතා කරමු. ඔන්ලයින් පන්තියට සහභාගී වෙන හැමෝටම ලබන සෞන්දාසිට සාමාන්‍ය පරිදි පන්ති පැවැත්වෙනවා. මම ඒ ගැන විස්තර කියන්න. හැමෝටම ජය වේවා. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. thank you ආවට. good night. good night ළමයි. good සර්මයි. සුබ රාත්‍රියක්.